අපි දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඇස්සෙලා තින්නේ සංඛ්‍යාන නිමානය යටතේ ප්‍රාන්තර නිමානය ගැන. ඒකවල ටික කාලයකට පස්සේ මාසෙක අමාරුවෙන් ඊට පස්සේ මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් පහුගිය කාලේ ටික කාලබහුල වෙලා තිබිච්ච නිසා ආය කොරෝනා ප්‍රශ්නේ පස්සේ ආයි ක්ලාස් පටන් ගත්ත හින්දා වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් කාලබහුල වෙච්ච හින්දා වීඩියෝස් ටික දාගන්න බරක් වුණා. හරි අපි බලමු කොහොමද ප්‍රාන්තර නිමානය සිදු කරන්න කියලා. හරි පොඩ්ඩක් මතක් කරගත්තොත් එහෙනම් අපි කලින් වීඩියෝ එකේ කතා කරපු දේවල් ටික සංඛ්‍යාන නිමානයේදී අපි කිව්වා නියදි සංඛ්‍යාතියක් මගින් සංගහන පරාමිතියකට අගය ඇස්තිමේන්තු කිරීමට තමයි අපි කියමු කියලා සංඛ්‍යාන නිමානය. ඒක මොකක්ද වෙන්නේ? අපිට තියෙනවා නියදි සංඛ්‍යාවයි x bar. අපි අතට p s වගේ. මෙන්න ඒක අපි කියනවා නියදි සංඛ්‍යාව කියලා. ඔන්න එකකින් නියදි සංඛ්‍යාවකින් මගින් සංගහන පරාමිතිය කියන්නේ mu. අපි අතට එහෙම 5. අපි අතට එහෙම sigma වගේ. මෙන්න මේ කියන නියති සංඛ්‍යාතින් මගින් සංගහන පරාමිතියට අගය ඇස්තිමේන්තු කරන එක තමයි අපි කියමු කියලා සංඛ්‍යාන නිමානය කියලා. මේ සංඛ්‍යාන නිමානය ආකාර දෙකකට කරන්න පුළුවන් කියන එක තමයි අපි කතා කරන්නේ. කොහොමද අපි සංඛ්‍යාන නිමානය කරන්නේ? එකක් අපි කියනවා තනි අගයක ඇස්තිමේන්තු කරනවා. අන්න ඒකට අපි කියනවා කියලා මෙන්න මේ කියන අගය ඇස්තිමේන්තු කිරීම ආකාර දෙකකට කරන්න පුළුවන්. එක්ක තනි අගයක ඇස්තිමේන්තු කරන්න පුළුවන්. එක්ක වගේ පරාසයක් ඇස්තිමේන්තු කරන්න පුළුවන්. තනි අගයක ඇස්තිමේන්තු කරනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ ලක්ෂ්‍ය නිමානය කියලා. අගේ පරාසයක් ඇස්තිමේන්තු කරන එකට කියනවා මොකද කියලාද ප්‍රාන්තර නිමානය. ඒතර ලක්ෂ්‍ය නිමානය අපි කලින් වීඩියෝ එකේ කතා කරා. දැන් අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න ලෑස්තිලා ඉන්නේ කොහොමද නියති සංඛ්‍යාතියක් වලින් සංගහන පරාමිතියකට අගය පරාසයක් ඇස්තිමේන්තු කරන්නේ කියලා. ඒතර ඇත්තම අපි මේක වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ප්‍රාන්තර නිමානය ගැන. හරි. දැන් අපි බලුවොත් ඒක ඇයි ලක්ෂ්‍ය නිමානය නවත්තලා ලක්ෂ්‍ය නිමානයෙන් ගිහිල්ලා ලක්ෂ්‍ය නිමානය පහු කරලා ඇයි අපි ප්‍රාන්තරයක් නිමානය කරන්නේ? ඒකට පළවෙනියට හේතුවක් හොයාගෙන ඉන්න ඕනේ. බලන්න. සංගහන පරාමිතියකට අගය ඇස්තිමේන්තු කිරීම සඳහා මම තෝරගන්නවා නියති සංඛ්‍යාතියක්. ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ඉන්න ළමයිගේ මධ්‍යන බර සඳහා ඕගොල්ලන්ගේ ඉස්කෝලේ තෝරා ගන්නා ළමයි 100ක නැත්නම් 200ක නියතියකගේ මධ්‍යන බර හොයාගෙන ඒ නියති මධ්‍යන බර උපයෝගී කරගෙන සංගහන පරාමිතියකට තනියක ඇස්තිමේන්තු කරොත් එහෙම ඕගොල්ලෝ දන්නවා ඉස්කෝලේ ළමයිගේ මධ්‍යන බර මොකක් හරි වෙන්නද? ඒක අපි කිව්ව අඥාත නියතයක් කියලා. එතන මොකද වෙන්නේ? නියතියේ මධ්‍යම බර අපම උගලට එනවා කිලෝග්‍රෑම් 55ක් කියලා. ඒතර කියනවා සංගහනයේ මධ්‍යම බර 55ක් ලෙස ඇස්තිමේන්තු කළ හැකි කියලා. තනියකේකට ඇස්තිමේන්තු කරනවා. ඔයගොල්ලෝ දන්නා හරියටම සංගහන පරාමිතියගේ හරියටම 55 වෙන්න විදිහක් නැහැ. 55 වඩා වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. හේතුව මොකද්ද? 55 කියලා කියන්නේ නියති සංඛ්‍යාතයක් පමණයි. ඒතර ඔයගොල්ලෝ දන්නවා නියති සංඛ්‍යාතයක් මගින් සංගහන පරාමිතියකට ඇස්තිමේන්තු කරද්දී මොකද්ද? දෝෂ වෙන්න පුළුවන්. ඔන්න ඒ සඳහා අපි මොකද කරන්නේ? දෝෂ සඳහා ඉඩක් හැරලා අපි මොකද කරන්නේ? ප්‍රාන්තර නිමානය කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම යම්කිසි සම්භාවිත මට්ටමකට යටත් අපි නියති සංඛ්‍යාතියක් වගේ සංගහන පරාමිතියකට අගය පරාසයක් ඇස්තිමේන්තු කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම ගන්නවා නියති සංඛ්‍යාතියක්. කියන්නේ මම ගන්නවා සංගහනයේ මධ්‍යම බර විදිහට කිලෝග්‍රෑම් 55. ඊට පස්සේ මම කියනවා සංගහනයේ මධ්‍යම බර මොකද ඉන්නවා කිලෝග්‍රෑම් 55 නේ නියති මධ්‍යමයි. මම එහා පැත්තට 50යි එහා පැත්තට 5යි දාලා කිලෝග්‍රෑම් 50ත් 60ත් අතර පැවතීමේ සම්භාවිතාව මෙන්න මෙච්චරකදී. සම්භාවිතාව මෙන්න මේ යගේ පරාසය සුළු පවතින බවට මට මෙච්චර විශ්වාසයක් තියෙනවා කියලා. ඔන්න ඔය වගේ දෙයක් තමයි අපි මෙතන කරන්න යන්නේ. මොකද කියන්නේ නියති සංඛ්‍යාතියක් වගේ සංගහන පරාමිතියකට අගය පරාසයක් ඇස්තිමේන්තු කරන්නයි යන්නේ. ඒතර මෙන්න මෙතනදී ඕගොල්ලන්ට ඕන වෙනවා මොකක්ද දෙන්නේ? අර කලින් කතා කරපු නියති ව්‍යාප්තිය වලින් කතා කරපු නියති මධ්‍යමයේ නියති ව්‍යාප්තිය, නියති සමානුපාතයේ නියති ව්‍යාප්තිය, නියති මධ්‍යමයෙන් දෙක අන්තරේ නියති ව්‍යාප්තිය සහ සමානුපාතයෙන් දෙක අන්තරේ නියති ව්‍යාප්තිය කතා කරා වගේ. මෙතනදී නියති ව්‍යාප්තියෙන් જાති හතරක් තියෙනවා අපිට කතා කරන්න. එකක් සංගහනයේ මධ්‍යමයේ සඳහා ප්‍රාන්තර නිමානය, සංගහනයේ සමානුපාතය සඳහා ප්‍රාන්තර නිමානය, සංගහන මධ්‍යමයේ දෙක අන්තරේ සඳහා ප්‍රාන්තර නිමානය, සංගහන සමානුපාතයෙන් දෙක අන්තරේ සඳහා ප්‍රාන්තර නිමානය. ඒතර මේ වීඩියෝ එකකින් අපි කතා කරනවා සංගහන මධ්‍යමයේ සඳහා ප්‍රාන්තර නිමානය සහ සංගහන සමානුපාතය සඳහා ප්‍රාන්තර නිමානය ගැන. හරි. ඔයගොල්ලන්ට මතක නම් කලින් වීඩියෝ එක පොඩ්ඩක් බලන්න මතක් කරගන්න. මොකද ඉන්නේ නියති මධ්‍යරංගේ නියුම් ව්‍යාප්තිය සඳහා. අපි මොකද දාගත් ඉසෙට් සූත්‍රය? ඉසෙට් සමානයි කුලට හැපෙන්නේ නැති වෙනවා කියන්නේ. අපි දෝරගත් ඉසෙට් සූත්‍රය තමයි ඉසෙට් සමානයි x bar in new මොකද සිග්මා බෙදීම වර්ගමූලය. එතකොට මේක තමයි අපි සම්භාව්‍ය විචල්‍ය උනේ. මේක තමයි ඒක සම්භාව්‍ය විචල්‍ය මැදනේ. මේක තමයි ඒක සම්භාව්‍ය විචල්‍ය සම්මත පදමූලය. දැන් අපි මොකද කරන්නේ? දැන් සංගහනයේ මධ්‍යනේ සඳහා තමයි දැන් මම ප්‍රාන්තරයක් නිර්මාණය කරන්නේ. දැන් මම මොකද කරන්නේ? මම මධ්‍යනේ උක්ත කරනවා. ඒතර මධ්‍යනේ උක්ත කරන්න හින්දා මම මොකද කරන්නේ? මම දැනට මම දාගන්න මෙතන ධන හෝරින
ඉතින් අල්ෆා බෙදීම දෙක කියලා මම ඇයි දැන් කියන එක ඔයගලන්ට පස්සේ කියලා දෙන්න. දැනට මම අර ඉසෙට් සූත්‍රයටම ධන හෝරින ඉසෙට් අල්ෆා බෙදීම දෙක එකක් දාගත්තා. දැන් මට ඕනේ මියුව දන්නේ මම මේ පැත්තට කියලා. මොකද ඉන්නේ ධන හෝරින ඉසෙට් අල්ෆා බෙදීම දෙක මේකට මෙහෙදී මොකද ඉන්නේ සිග්මා බෙදීම වර්ගමූලයෙන් කියනවා. මෙතනින් එනවා x bar ඍණ මියු. දැන් මට ඕන මොකටද? මියුටාගේ ඇස් වෙනද කරන්නේ. ඒතර මියුට කියන්නේ ධන මියුට ඇත්තට ඍණ මියුටාගේ ඇස් වෙනද කරන එක ඇත්තටම ප්‍රායෝගික නෑ. ඒ නිසා මම මොකද කරන්නේ? මේ ඍණ මියු මේ පැත්තට මොකද වෙන්නේ? ධන මියු වෙනවා. ඒතර මියු සමානයි කියලා එනවා x bar. මෙන්න මේ කොටසම එහා පැත්තට ගියනවා. ඒතර මේ ධන හෝ ඍණ කියන එක ධන ලකුණු මේ පැත්තට දී ඍණ වෙනවා. ඍණ ලකුණු මේ පැත්තට දී ධන වෙනවා. කොහොමද ගත්තා ධන හෝ ඍණ වෙනවා. ඒතර මෙන්න මේ කොටසම එහා පැත්තට ඉසෙට් අල්ෆා බෙදීම දෙක සිග්මා බෙදීම වර්ගමූලය. ඒතර මෙන්න මේක තමයි නියති සංඛ්‍යා දෙයක් මගේ සංඛාර පරාමිතික ඇස්තමේ පිළිවීම යටතේ සංඛාර මධ්‍යමයේ සඳහා ප්‍රාන්තරයක් නිර්මාණය කරන්න අපි යොදා ගන්න පදනම් කරගන්න සූත්‍රය. ඒතර මේක තමයි මූලික වශයෙන් අපි දැනගන්න ඕනේ. ඒතර තේරුම් ගන්න දෙන්නේ ඕගොල්ලන්ට මෙන්න මේ කියන නියති මධ්‍යරංගයේ නේද මේ අපිට දාලා ඉසෙට් සූත්‍රය මතකයි නේද? ඉසෙට් සූත්‍රයෙන් මම ඕගොල්ලන්ට එන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ට කියවන්නේ. ඒක මතකයි නේද? ඒ මත ගොඩ නැගී ඒ මත පිහිටලා ඔයාලට ප්‍රාන්ත නිවාරණයට අවශ්‍ය වෙන මෙන්න මේ කියන සූත්‍රය ගොඩ නගා ගැනීම හැකියාව තියෙනවා. හරි. දැන් අපි බලුවොත් මෙන්න මේ සූත්‍රය මම ඕගොල්ලන්ට පොඩ්ඩක් කියලා දෙන්නම්. ඇයි මම මෙතනට ධන හොරින්න දාගන්නේ? මේ බලන්න. උදාහරණයක් ගත්තොත් එහෙම ඕගොල්ලන්ට කියනවා ඉස්කෝලේ ඉන්න ළමයිගේ මධ්‍යන බරවන්න කියලා. ඒතර මොකද ඉන්නේ සංඝානයේ මධ්‍යන කියන්නේ? ඕගොල්ලන්ට ලැබෙනවා නියති මධ්‍යනේ කියලා 55. හරි. දැන් මොකද කරන්නේ? ඔයා කරනවා නියති මධ්‍යනේ කියන 55ට යම් කිසි යකයක් එකතු කරලා යම් කිසි යකයක් අඩු කරලා. ඒ කියන්නේ අපි දැන් 55 තියෙන්නේ මෙන්න මෙතන නම් මෙයාන 55. ඔයා මෙතන ඉඳන් යම් කිසි යකයක් එකතු කරලා මෙතනටයි එමාගේ මේ අනුකූල මෙතනටයි. මෙන්න මේ අගේ පරාසය තුල තමයි දෙන්නේ කියලා. ඔයා පරාසයක් ඇස්ත වෙන්න ඕන. මෙතන නම් වෙන්නේ ගන්නවා පහ පහ එහා පැත්තට දානවා. එතන මොකද වෙන්නේ? එනවා කිලෝග්‍රෑම් 50 60. එතන මෙන්න මේ අගේ ඇස්තිමේන්තු කිරීම අපි නිකම්ම නිකන් කරන්නේ නැහැ. යටි සම්බන්ධ මට්ටම යටත් අපි කරන්නේ. කොහොමද මෙරු ගන්න දෙන්නේ? නියති සංඛ්‍යාතිය මැදි කරලා. නැත්නම් අපි කියතොත් ලක්ෂණයේ නිමානය මැදි කරලා යම් කිසි එකක් එකතු කරලා යම් කිසි එකක් අඩු කරලා. කියන අපි ගත්තොත් අමතරව මේ දෝෂ සඳහා යම් කිසි පදයක් එකතු කරනවා. දෝෂ සඳහා යම් කිසි එකක් අඩු කරනවා. ඔයගොල්ලෝ දන්නා අමතරව. හරිද? දෝෂ සඳහා අමතරව යම් කිසි ඉඩක් හරිනවා. අමතරව. ඔයගොල්ලෝ දන්නා ඉක්වල් කරන ළමයි විදිහට දන්නා අලුතෙන් ඒකකයක් හදන්න යන පිරිවැයට අපි කියනවා. මොකද ආන්තික පිරිවැය. අලුතෙන් ඒකකයක් විකුණන ලැබෙන ආදායම. ආන්තික ආදායම කියලා කියනවා. ඒතර ඒ වගේ මොකක්ද වෙන්නේ? අමතරව දෝෂ සඳහා හරින ලබන ඉඩට මෙන්න මේක තමයි මොකද මේක තමයි මෙන්න මෙහෙම ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මේක තමයි ලක්ෂ්‍ය මිනිමානය. නියති සංඛ්‍යා දෙයක් වගේ සංඝාර පරාමිතිලා ගෑස් වෙනවා. ඒතර එහෙම නැතුව අපි මෙතනදී මොකද වෙනසකට ගලා යම් කිසි දෝෂ සඳහා අපි ඉඩක් හරිය. අමතරව දෝෂයක් හරිය. දෝෂ සඳහා අමතරව ඉඩක් හරිය. මෙන්න මේකට අපි කියන මොකක් කියලාද? ආන්තික දෝෂය කියලා. මොකද්ද කියන්නේ? මෙන්න මේකට අපි කියනවා මෙන්න මේ කොටසට. අපි කියනවා ආන්තික දෝෂය. මෙන්න මේක. මේක තමයි ආන්තික දෝෂය. මෙන්න මේ කියන ආන්තික දෝෂය හැදෙලා තියෙන කොටස් දෙකකින්. මේක තමයි අපි යොදාගන්න වගුවෙන් ලබා ගන්න. හරි. අපි ඉතින් ව්‍යාප්ති සමානයි වහදන සමානලට අපි ටී ව්‍යාප්ති හදලා කොහොම හරි කමන්නේ. මේකෙන් තමයි අපි වගුව ගන්න. අපි කියනවා ස්ටම් සංගුණකය කියලා. එතකොට මෙතන තියෙනවා මොකද වෙන්නේ? නියති මධ්‍යනයන්ගේ සම්මත අපගමන. මෙන්න මෙතනදී අපි මෙතනට පාවිච්චි කරන මේක නම සම්මත දෝෂය කියලා. ඉතින් වෙනස දැන් දෙපා මේක සම්මත අපගමන කියලා තේරුම් ගන්න. එන්න මේකට අපි කියනවා. එතකොට මොකද මේකට අපි කියනවා විශ්‍රම සංගුණකය. මෙන්න මේක අපි කියනවා. මෙන්න මේ කොටස. අපි කියනවා සම්මත දෝෂය. तो මොකද අපි කරේ මෙන්න මේ කියන ලක්ෂ්‍යමය නිමානයට මොකද කරේ ලක්ෂ්‍ය නිමානකයට අමතර පදයක් එකතු කරලා අමතර පදයක් අඩු කරා. එන්නේ අමතරව එකතු කරලා වෙනස දෝෂ සඳහා අමතරව හදලා ඉති ප්‍රමාණය අපි කියන මොකක්ද කියලා ආන්තික දෝෂය. අමතරව යම් කිසි ආන්තික දෝෂයක් උඩටයි ආන්තික දෝෂයක් පල්ලෙහාටයි. ආන්තික දෝෂය හැදෙලා තියෙන කොටස් දෙකකින් එකක් තමයි විශ්‍රාම සංගුණය කියන අපි ලොගින් ලබා ගන්නවාගේ. අනිත් අපි කියනවා මොකක් කියලා සම්මත දෝෂය. සම්මත දෝෂය කියන්නේ අදාළ නිදුමියක්තියේ සම්මත අපගමන. අතන මේක තමයි පදනම් වෙන සූත්‍රය. නමුත්
හැම අවස්ථාවකදීම මෙන්න මේ කියන සූත්‍රය යොදා ගැනීමේ හැකියාවක් නැහැ. බලමු කොහොමද අපිට දීලා තියෙන ගානට අනුරූපව ඕගොල්ලන්ට මේ සූත්‍රය ගොඩනගා ගන්න කියලා. මේක තමයි වැදගත්ම කොට. ඕගොල්ලෝ කොච්චර මෙහෙම මේ සූත්‍රයකට වඩා කරන් ගියත් ඕගොල්ලන්ට ගානට දාන්න ඕන සූත්‍රය මේක නොවෙන්න පුළුවන්. ඒ නිසා හොඳට කල්පනාකාරීව මෙන්න මේ කියන කොටස් ටික ඕගොල්ලෝ අහගන්න. මේක තමයි මේ පාඩමේ වැදගත්ම ටික. මොකද්ද? ඔගොල්ලෝ ගානක් කියවද්දි දැන් හිතන්න ප්‍රාන්තර නිමානේ ගානක් ඇවිදින දැන් එනල පේපර් එක. දැන් මේ ප්‍රාන්තර නිමානේ ගාන හදෙද්දි ඔගොල්ලෝ ගාන කියවන ගම වැදගත් පළවෙනියටම අවධානය යොමු කරන්න ඕන කරුණ තමයි ඕගොල්ලන්ට සංගහනයේ විචලතාවය. සංගහනයේ විචලතාවය දුන්නද නැද්ද කියන්නේ. සංගහනයට දාලා විචලතාවය හෝ සම්මතතාවය. හරි? මම විචලතාවය කියලා පාවිච්චි කරන්න. සංගහනයට දාලා සංගහනයේ විචලතාවය හෝ සම්මතතාවය. හරි? මම පාවිච්චි කරන්න දැන් නේද විචලතාවය කියන්නේ. සංගහනයේ විචලතාවය දුන්නද නැද්ද කියලා පළවෙනි එක බලන්න. අවස්ථා දෙකයි එක්ක සංගහන විචලතාවය දීලා තියෙන්න පුළුවන් එක්ක සංගහන විචලතාවය දීලා නැති වෙන්න පුළුවන්. එතකොට ඊයනෝ මොකද මේක දෙපැත්තට කඩාගන්න. මොකද වෙන්නේ සංගහන විචලතාවය දීලා තියෙනවා එක්ක සංගහන විචලතාවය නැහැ. හරිද? හරි. සංගහනයේ විචලතාවය දීලා නම් ඕගොල්ලෝ කිසි දෙයකට හිතන්න යන්න බෑ. සංගහන විචලතාවය දීලා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සංගහනයේ මධ්‍යමේ සඳහා ප්‍රාන්තණය වල ගන්නවා. මේක තමයි මොකටද අපි යගේ ඇස්තිමේන්තු කරන්නේ සංගහනයේ මධ්‍යමයට. මොකෙන්ද අපි යගේ ඇස්තිමේන්තු කරන්නේ නියති මධ්‍යමේ. මෙන්න මෙහෙම ගන්නවා නම් ඒක තමයි ලක්ෂ්‍යමය නිමානය. අපි කතා කරන්නේ ලක්ෂ්‍යමය නිමානය නෙමෙයි. අපි කරන්නේ ප්‍රාන්තර නිමානය. එහෙනම් අපි දෝෂ සාන්තිකේ නැත්නම් ආන්තික දෝෂයක් ගලපන්න ඕනේ. ඒ ආන්තික දෝෂය ගලපමු. ඉතින් අල්ප බෙදීම දෙක. අපි ඉතින් සූත්‍රයේ ඉතින් අල්ප බෙදීම දෙක. අපි ඉදන්නා සිග්මා බෙදීම වර්ගමූල එන්නේ. එතන මේක තමයි ඉතින් සූත්‍රය මොකක්ද වෙන්නේ? සංගහනයේ විචලතාවය හෝ සම්මතපකමනේ දුන්නා නම් මේක තමයි ඉතින් සූත්‍රය. හරි. සංගහන විචලතාවය දුන්නේ නැහැ. සංගහන විචලතාවය දුන්නත් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දීලා දිනවා සංගහන විචලතාවය වෙනුවට ඔයගොල්ලන්ට දීලා දිනවා නියතියේ විචලතාවය හෝ සම්මතපකම. මේක එකක් දීලා දිනවා. සංගහනයේ විචලතාවය දීලා නැත්නම් අනිවාර්යෙන් නියති විචලතාවය දීලා දිනවා. ඒ කියන්නේ තැවෙන්න දෙන්න අනිවාර්යයෙන්ම දෙනවා. හරි. මෙතනදී සංගහනයේ විචලතාවය දීලා නැත්නම් ඊට පස්සේ අපිට හිතන්න කරුණු දෙකක් තියෙනවා. මොකක්ද ඒ කරුණ? සංගහන විචලතාවය දුන්නා නම් ප්‍රශ්න නැහැ මේ සූත්‍රය දැම්ම ගන්න හැදුවා. සංගහන විචලතාවය දීලා නැත්නම් අන්න එතනදී පොඩ්ඩක් ආයසලකින්වත් වෙන්න ඕනේ. පළවෙනි ගාන කියවනවා. ගාන කියවද්දී ඔයගොල්ලෝ පළවෙනි වලන සංගහන විචලතාවය දුන්නද නැද්ද කියලා. සංගහන විචලතාවය දුන්නා නම් මේ සූත්‍රය දැම්ම ගන්න හැදුවා ප්‍රශ්නයක් නැහැ. සංගහන විචලතාවය දුන්නේ නැත්නම් ඊට පස්සේ හිතන්න ඕන තව කරුණක් තියෙනවා. මොකද්ද? ඕගොල්ලන්ට දුන්නු ගාන තුල තියෙන නියතිතරම විශාලද කුඩාද කියලා. නියතිතරම විශාලයි. නියතිතරම විශාලයි කියන අපිට 30ට වැඩි වෙනවා. අනිත් එක තමයි එක්ක නියතිතරම 30ට කුඩා වෙන්න ඕන. ඒතර මෙතනදී මොකක්ද වෙන්නේ? අනිවාර්යයෙන් දෙක එකක් වෙන්න ඕන. මොකද වෙන්නේ? එක්ක නියතිතරම විශාල වෙන්න ඕන 30ට එක්ක නියතිතරම 30ට කුඩා වෙන්න ඕන. හරි. සංගහන විචලතාවය දුන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අපි දැන් ප්‍රශ්නේ තියෙන නියතිතරම අපි බලමු. නියතිතරම 30ට විශාලයි නම් අපිට මොකද පුළුවන්? සාමාන්‍ය විදිහටම ගාන හදන්න පුළුවන් මොකද ගන්න? mu සමානයි මේක තමයි ලක්ෂ්‍ය නිමානය. ලක්ෂ්‍ය නිමානයට අපි ආන්තික දෝෂයක් ගලපනවා. අපි මොකද කරන්නේ? මෙන්න මේක වුණත් අපි හදන්නේ ඉසෙබ්බියක්. හේතුව තමයි අපිට මෙන්න මෙතනදී නියති ධර්ම 30ට වඩා වැඩි. එහෙනම් මොකද වෙන්නේ? මධ්‍ය සීමා ප්‍රමේයයෙන් අපිට කියනවා සංගහනයේ ප්‍රමුඛ වුණත් නේද? මොකද වෙන්නේ? නියති ධර්ම 30ට වඩා වැඩි නම් මොකද වෙන්නේ? නීතිමත්යන්ගේ අපි ප්‍රමුඛ හෝ ආසන්න ප්‍රමුඛ යනවා කියන්නේ අපි කොහොමයි ගමන්නේ? අපිට මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එක දෙන්නේ. ඒ හින්දා අපිට මොකද වෙන්නේ? ඉසෙබ්බියක් ගන්න හදන්න පුළුවන්. හරි. ඉසෙත් අල්ප බෙදීම දෙක අපි යනවා සිග්මා බෙදීම වර්ගමූලයෙන් දාන්න බෑ. ඇයි සිග්මා බෙදීම වර්ගමූලයෙන් දාන්න බැරි? සංගහනයේ විචලතාවය නෙමෙයි අපිට දුන්නේ. අපිට දුන්නේ මොකද? නියතියේ විචලතාවය. එහෙනම් මෙතන තියෙන සිග්මා වෙනුවට මෙන්න මෙතන තියෙන සිග්මා වෙනුවට මෙතන තියෙන සිග්මානේ ওই සිග්මා වෙනුවට මෙතනම දානවා h බෙදීම වර්ගමූලයෙන් කියලා. හේතුව අපි සංගහන විචලතාවය දන්නේ නැති නිසා. හරි. h බෙදීම වර්ගමූලයෙන් කියලා දානවා. එතන මෙතන ඉඳන් මෙතනට එද්දී එකම වෙනස මොකද්ද? මෙතන සිග්මා තියෙනවා මෙතන s තියෙනවා. හරි. දැන් බලන්න නීති ධර්ම 30ට විශාල වෙන ප්‍රශ්නයක් නැහැ. හේතුව මොකද්ද? මධ්‍ය සීමා ක්‍රමයේ සපෝට් එක තියෙන නිසා අපිට ඉසෙඩ්ඩියක් තියෙම ගන්න හැදුවේ. අන්න ප්‍රශ්නේ තියෙන්නේ සංගහනයේ විචලතාවය දීලත් නැහැ. ඊට පස්සේ බලද්දී නීති ධර්ම 30ට කුඩයි. අන්න එතනදී ප්‍රශ්නයක් වෙනවා. මොකද වෙන්නේ? අපිට මධ්‍ය සීමා ක්‍රමයේ සපෝට් එක නැහැ. ඒ නිසා අපිට ගාන හදන්න නම් අනිවාර්යෙන් තෘප්ත විය යුතු කරුණක් තියෙනවා. සංගහනයේ ප්‍රමත විය යුතුමයි. ප්‍රමත විය යුතුය. සංගහනයේ ප්‍රමත විය යුතුය. ඒක අපි දාමු සංගහනයේ ප්‍රමත වීම අනිවාර්යයි. සංගහනයේ ප්‍රමත විය යුතුය.
සංගාහනය කරනවා කියලා දීලා තියෙනවා නම් ඕගොල්ලෝ මොකද කරන්නේ? ගාන හදනවා. මොකද දෙන්නේ? ටීවී අප්ටි උපයෝගී කරන්නේ. අපි ටීවී අප්ටි කොහොමද ගාන හදන්නේ කියලා අපි ඉස්සරහ බලමු. ඒතර කොහොමද අපි මේක කොටගෙන ගියලු. කොහොම ගත්තත් සංගාහනයේ මැදදී මියුටයි යගේ ඇස්තිමෙන්තු කරනවා. මියුටගේ ඇස්තිමෙන්තු කරන්නේ මොකෙන්ද? නියති මැදදී. එකට එකතු කරනවා මොකද්ද? ආන්තික දෝෂය. ආන්තික දෝෂය සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට රිසර්ච් සූත්‍රයෙන් හදන්න පුළුවන් කමක් නැහැ. හේතු මැද සීමා ප්‍රමේය සපෝට් එක දීලා නැහැ. සංගාහන චලතාවය දීලා නැහැ. ඒ නිසා මම යනවා ටීවී අප්ටි ගන්න දන්නේ එතන දානවා TN ඍණ එක. TN ඍණ එක. දැන් ටීවී අප්ටි ගන්න හදනවා කියන එක. වෙනස් තරම් කියන එක. මේ පැත්තේ යනවා. TN ඍණ එක. TN ඍණ එක ඊට පස්සේ මොකද එන්නේ? සිග්මා වේදී වර්ගමූලයෙන් දාන්න පුළුවන්ද? බෑ. සිග්මා වේදී වර්ගමූලයෙන් දාන්න බෑ. හේතුව මොකද්ද? සිග්මා නෙමෙයි දීලා තියෙන අපිට. නීතියේ විචලතාවය දීලා තියෙන එහෙනම් S බෙදීම වර්ගමූලයෙන්. එතකොට මොකද එන්නේ වර්ගමූලයෙන් කියලා අපිට දාගන්න. එතකොට මෙන්න මේ සූත්‍ර තුنين තමයි ඕගොල්ලන්ට ඕන දෙයක් දාගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක ගොඩාක් සංකීර්ණ විදිහට කරලා ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම මේක මම LLD මම පාවිච්චි කරපු ක්‍රමවේදය. ඉතින් මේකෙන් ඔයගොල්ලෝ හැම අවස්ථාවකම කවවෙන් නැති වුණත් ඔයගොල්ලෝ විභාගයේ මට්ටම තුල A-level මට්ටම තුල මේක හොඳටම ප්‍රමාණවත් ඔයගොල්ලෝ විභාගයේ තුල දෙන ගණන කරගෙන ගැනීම සඳහා. ඒතර ඔයගොල්ලෝ ගානක් කියවද්දී පළවෙනි දේ ගාන කියවන හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ බලන්න සංගාහන විචලතාවය දුන්නාද නැද්ද කියලා. සංගාහන විචලතාවය දුන්නා නම් මොකද සූත්‍රය මේ සූත්‍රය. හරි. කටපාඩම් කරේ නෑ. අද කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ සංගාහන විචලතාවය දුන්නේ නැත්නම් ඊට පස්සේ බලනවා සංගාහනේ විචලතාවය දුන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම නීති විචලතාවය දීලා දිනා කියන ගැටලුවක් තියාගන්න එපා. අනිවාර්යෙන් දීලා දිනවා. ඊට පස්සේ අපි බලනවා විචලතාවය හෝ සම්මතකම. හරි. ඊට පස්සේ අපි බලනවා නීති තරම් විශාලද කුඩාද කියලා. නීති තරම් විශාල නම් මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එක දීලා අපිට ගන්න ඉස්සෙල්ලියක් තියෙනවා. නීති තරම කුඩා නම් මොකද එන්නේ මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එක නැහැ. ඒ නිසා ගාන හදන්න සංඛාන ක්‍රමද විය යුතුමයි. එහෙනම් අපි ගාන හදන්න මොන ව්‍යාප්තියෙන්ද? ටීවී ව්‍යාප්තිය. අපි ටීවී ව්‍යාප්තියෙන් ගාන හදන්නේ කොහොමද කියලා කියන තව ටිකකින් බලමු. ටීවී ව්‍යාප්තියෙන් ගන්න. ඒතර මේක තමයි අපිට අවශ්‍ය වෙන සූත්‍ර ටික. එතකොට අපි බලුවොත් එහෙම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මොනවද ටීවී ව්‍යාප්තිය යොදා ගැනීම සඳහා සපුරාලිය යුතු කොන්දේසි? දැන් එහෙම නේද? මෙතනදී අපි ඉගෙන ගත්තේ සංඛ්‍යාන නිර්මාණය, ප්‍රාන්ත නිර්මාණය. ටීවී ව්‍යාප්තිය යොදා ගැනීම සඳහා සපුරාලිය යුතු කොන්දේසි මොනවද කියලා. මොකද සපුරාලිය යුතු කොන්දේසි ටික? පළවෙනි දේ මොකද? පළවෙනි දේ නේ ඔයගොල්ලන් තේරුම් ගන්න. සංඝාන විචලතාවයෙන් නොදන්නා ගැක් වීද. සංඝාන විචලතාවයෙන් නොදන්නා අවස්ථාවේ තමයි ටීවී ව්‍යාප්තිය දාන්නේ. පළවෙනි එක සංඝාන විචලතාවයෙන් නොදන්නා වීද. අනිත් එක තමයි මොකද? නියතිතරම කුඩා වීද. නියතිතරම කුඩා වෙන්න ඕනේ ටීවී ව්‍යාප්තිය දාගන්න. නියතිතරම ඉහළට කුඩා වෙන්න. අනිත් එක තමයි අන්තිම කොන්දේ මොකද? සංඝානේ ප්‍රමද වීද. දැන් මේ ටීවී ව්‍යාප්තිය දාගැනීම සඳහා සපුරාලිය යුතු කොන්දේ තුනත් අපිට මෙතන ඉගෙන ගත්තා. ඒ සංඝාන විචලතාවයෙන් නොදන්නා ගැක් වෙන්න ඕනේ. නීතිතරම කුඩා වේද නීතිතරම දීලා කුඩා වෙන්න ඕන. අනිත් එක මොකද එන්නේ? සංඝානේ ප්‍රමද වෙන්න ඕන. මෙන්න මේ ටික ඔයගොල්ලන්ගේ ඔළුවේ වැඩ කරා නම් ඇත්තටම ප්‍රමාණවත් ඔයගොල්ලන්ට සංඝාන මැදෙන්ට දාලා ප්‍රාන්තරය නිමානය කරගෙන ඉන්න කියනවා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට සමානලාට වාසයවසල ගත්තොත් එහෙම මේ ආන්තික දෝෂය සම්බන්ධයෙන් ගැටලු වෙන්න පුළුවන්. ඒතර එතනදී වුණත් ගැළපෙන සූත්‍රයෙන් මොකද ආන්තික දෝෂය එන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඒතර ආන්තික දෝෂය මෙච්චරක් වෙනවනම් ඒකට දාලා නීතිතරම කියලා අහන්න පුළුවන්. ආන්තික දෝෂය කියන්නේ ඔයගොල්ලෝ දන්න මෙන්න මේ කැලේ. එහෙනම් ඒකට ගැලපෙන ආන්තික දෝෂය හොයාගන්නත් ඔයගොල්ලන්ට මොකද මම මේ අඳගත්ත මේ ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. පොඩ්ඩක් මේක හරියට ඉගෙන ගත්තාම ඔයගොල්ලන්ට මහලු දෙයක් නැහැ. සංගණිතලා දුන්නා ඒක දාලා හදනවා. සංගණිතලා දුන්නා නැත්නම් නීතිතරම තියක් බලනවා. නීතිතරම විදිහට වැඩි නම් මේකෙන් හදනවා. නීතිතරම උඩා නම් මේකෙන් හදනවා. දැන් අපි කොහොමද ගාන හදන්න කියලා බලමු. හරි. හරි. ඔයගොල්ලෝ ටියුට් එක තියෙන කට්ටිය බලන්න සංඛ්‍යාන නිර්මාණයටදී ප්‍රාන්ත නිර්මාණය සංඛ්‍යාන මතක සඳහා ප්‍රාන්ත නිර්මාණයේ තියෙන ගණන් ටිකෙන් අපි පළවෙනි ගණන හදමු ලේසි නිසා. මොකද එන්නේ කියලා මෙහෙම දෙයක්. එක්තරා විභාගයකට පෙනී සිටි සිසුන් 100කගේ නීතියක් ලබාගත් විට. දැන් මොකද එන්නේ? සිසුන්ගේ 100ක නීතියක් ලබාගත් විට. නීති ධර්ම 100යි. 100කගේ නීතියක් ගත් විට ඔවුන්ගේ ලකුණු වල මැදනේ 54.2ක් සහ ඔවුන්ගේ ලකුණු මේ 100 නියතියේ මැදනේ. හරි. 100ක නීතියක් ගත්තාම ඒ 100 නියතියේ මැදනේ 54.2ක් ආවලු. ඊට පස්සේ කියනවා මේ 100 නියතියේ මැදනේ 54.2ක් ආවා. සම්මත අපගමනේ 13.2ක් තියෙනවා. සම්මත අපගමනේ 13.2. එයි මම මෙතනදී
S කියලා දාගත්තා. මේගොල්ලෝ පැහැදිලිවම කියනවා එක්තරා විභාගයකට වෙන්නේ සිසුන් 100කගේ නියදයක් ගත්තා. සිසුන් 100කගේ නියදයක් ගත්තා. ඔවුන්ගේ ලකුණු වල මැදිනේ හා සම්බන්ධවම. ඔවුන්ගේ ලකුණු වල මැදිනේ හා සම්බන්ධවම කියලා දීලා තියෙනවා. අපිට කියනවා විභාගයේදී සියලුම සිසුන් ලබාගත් ලකුණු වල මැදිනේ සඳහා. විභාගයේදී සියලුම සිසුන් ලබාගත් ලකුණු වල මැදිනේ සඳහා. ඒ කියන්නේ මොකද නේද 100 නියදිය කියන්නේ මේ සංග්‍රහණය මැදිනේ සඳහා. මොකද කියන්නේ 199ක අගේ පරාසයක් ඇස්තමේන්තු කරන්න කියලා. මොකද ඉන්නේ 99ක 199ක අගේ පරාසයක් ඇස්තමේන්තු කරන්න කියලා කියන්නේ. හරි. දැන් අපි බලමු මේ දීලා තියෙන දත්තත් එක්ක. අර ඩයග්‍රෑම් එක ඔළුවේ දෙන්න. හරි බලමු. පළවෙනි බලන්න ඕනේ සංඝානිචිතතාවය දුන්නද නැද්ද? සංඝානිචිතතාවය දුන්නද නැහැ. 100කගේ නියතියේ සම්මත අපගමනේ තමයි දුන්නේ. නැත්නම් එහෙනම් මේක නෙමෙයි. අනිවාර්යයෙන් අනිත් පැත්තට යනවා. ඊට පස්සේ බලනවා නියති තරම 30ට වඩා පුරාද නැද්ද? නියති තරම 30ට වඩා පුරාද නැද්ද? නියති තරම විශාලයි. එහෙනම් මොකද වෙන්නේ? මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එක දෙනවා. එහෙනම් අපි ගන්න හදනවා මොකෙන්ද? මෙන්න මේකන මේ සූත්‍රය. මොකද අපි සූත්‍රය දාගමු. mu සමානයි මොකෙන්ද ස්ථිරවෙන්නේ x bar ධන හෝරින අපි ගන්න හදන්නේ ඉතිරි සූත්‍රයෙන් හේතුව මොකද නීතරම හිරලා පුරා නිසා මොකද වෙන්නේ සිග්මා බෙදීම වර්ගමූලෙ නෙමෙයි s බෙදීම වර්ගමූලෙ. ඒතර ඔයගොල්ලෝ දන්නා මෙන්න මේ කොටසට අපි කියනවා අන්තික දෝෂය කියලා. මේකට අපි කියනවා සම්මත දෝෂය කියලා. හරි. දැන් අපි දන්නවා කියන්නේ 54.2 ධන හෝරින හරි s බෙදීම වර්ගමූල මේක දාන්නදී කියන්නේ. s මොකද s කියන්නේ 13.2 බෙදීම වර්ගමූලයෙන් කියන්නේ මොකද 100 වර්ගමූලය. වර්ගමූල 100. මොකද්ද මේ ඉසෙට් ආල්ෆා බෙදීම දෙක? මේමයි වගේ කියන්නේ. අපි මොකද කරන්නේ 199ක අගේ පරාසයක් ඇස්තමේන්තු කරන්න යන්නේ. ඔය 199 කියලා කියන්නේ මොකද කියන්නේ? ඒගොල්ලෝ තේරුම් ගන්න. මේ අපි හදන්නේ ප්‍රමුදියක්. මේ ප්‍රමුදියක්දී වලින් මැද තියෙන 190 ගැන තමයි මේගොල්ලෝ මේ කතා කරන්නේ. 199ක අගේ පරාසයක් ඇස්තමේන්තු කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද මේ මොකද දෝෂ සඳහා මේ දෝෂ සඳහා මේ එහාට මෙහාට දෙහෙලින් සිදුවන්නේ. ඒතර මැද දෙහෙලින් මේ ප්‍රමත ව්‍යාප්තියට දාලා ප්‍රමත ව්‍යාප්තිය මැද තියෙන 190 ගැන තමයි මෙතනින් කියන්නේ. හරිද? ප්‍රමත ව්‍යාප්තිය මැද තියෙන 190. ඒතර 199. ඒතර 199 කියලා ගත්තට ඕගොල්ලෝ දන්නවා ඕගලන්ට විභාගය තුල දීලා තියෙන ප්‍රමත ව්‍යාප්තියට දාලා වගු කොහොමද ලැබෙන්නේ? ඕගොල්ලෝ දෙන හරියට මැද මෙහෙම අරගෙන ඊපස්සේ එහා පැත්තට තියෙන කොහොමද? මේ ඕගොල්ලෝ ප්‍රමෝදයත් පෙළ ගත්තද මේ ඒකේ පාඩ කරලා තියෙන්නේ මෙහෙමනේ. මෙහෙම දින මෙන්න මේක ගත්තාම මෙන්න මෙහෙම පාඩ කරලා තියෙන්නේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දෙනවනේ මෙන්න මෙහෙම වගොත් තමයි දෙන්නේ. 199ක අගේ පරාසයක් තමයි ඔයගොල්ලෝ. එහෙනම් ඔයාලට දැනගන්න ඕනේ. 199 කියන්නේ බැදී ඉඳන් 100ට ගිය 99ක්. 199ක් කියලා කියන්නේ 99.99 බෙදීම 2. ඒ කියන්නේ 4යි එකක් ඉතුරුයි 19ට 9යි. කීයද එකක් ඉතුරුයි එන්න 10ට 5යි 4950. ඒ කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ මේ සම්භාවිතාව මොකද දෙන්නේ? මේ 199 ගෙන් දෙපැත්තට කැඩෙනවා 0.4950ක් සහ මේ පැත්තට මොකද? 0.4950. කියන්නේ 0.495 සහ 4. ඒතර අන්න මේ දෙකම වගේ තමයි මොකද දෙන්නේ? 199 හැදෙන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන මේ පැත්ත හොයාගන්න විතරයි පුළුවන්. ඒතර ඔයගොල්ලෝ ප්‍රමෝදයක් යනවා ප්‍රමෝදයක්ති මොකද ඉන්නේ ඉසෙන් ව්‍යාප්තිය පෙරලා ගන්න ඉසෙන් ව්‍යාප්තිය පෙරලාගෙන ඔයගොල්ලෝ ගන්නවා එතන 4950 වගුපතෙන් හොයලා 4950 හොයාගත්තාම ඔයාලට තියෙනවා මොකද ඉන්නේ මෙතන අගිය තියෙනවා කියන්නේ 4950ට දාලා ඉසෙන් අගිය මෙන්න මේකනේ ප්‍රමෝද ව්‍යාප්තිය මෙන්න මේකේ සම්බන්ධතාවය හොයාගන්න. එතකොට ඒකට දාලා ඉසෙන් ව්‍යාප්තිය කියන දෙකෙන්සම 5යට බලමු. ඔව් 2.5යට කියලා ඔයගොල්ලන්ට මොකද එන්නේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ප්‍රමෝද ව්‍යාප්තිය පෙරලාගෙන 4950 එතනින් වань. ඒතර තේරුම් ගන්න තියෙන්නේ මෙතන 2.5යට එන්නේ. ඒ කියන්නේ 4950ට දාලා මෙතන 2.5යට ඉන්න මෙතන ධන 2.5යට. එහෙනම් මෙතන දෙන්න ඕන ඍණ 2.5යට. ඒ නිසා තමයි අපි මෙතන දාන්නේ මොකද එන්නේ ධන හෝ ඍණ 2.5යට. මේක තමයි සෙල් ව්‍යාප්තියෙන් අපි ලබා ගන්න බගුවගෙන් තමයි අපි සම්මුතිය. ඒතර මේක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මොකද ගන්නේ 199 එකගේ පරාසයක් 199 එකගේ පරාසයක් කියන අදාළ ව්‍යාප්තිය හරි මත තියෙන 199 මැද 199 කියන්නේ හරියටම ඔයගොල්ලෝ දන්න ප්‍රමුඛ ව්‍යාප්තිය කියන සංවේදක ව්‍යාප්තියක්. ඒක සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ කියන්නේ 4950 සහ 4950 මම ගෙන් සරලව කියන්න ඕනේ නැහැ. 49 5 බින්දුව ඕනේ. පැටලෙනවා. 4950 සහ 4950 කියලා. එහෙනම් 4950ට දාලා. මෙන්න මේකෙන් ප්‍රමුඛ ව්‍යාප්තියට දාලා ප්‍රමුඛ ව්‍යාප්තිය සම්බන්ධතාවයට දාලා සිල් ව්‍යාප්තිය ගන්න.
කීයද 2.5ට කියලා. හරි. ඔය ප්‍රවෘත්ති ව්‍යාප්තිය ඔයගොල්ලෝ ගාව තියෙන වගු පොතේ ප්‍රවෘත්ති ව්‍යාප්තියට මෙහා පැත්තේ තියෙනවා ටී ව්‍යාප්තිය. අපි බලමු මේ අගයම කොහොමද අපි ටී ව්‍යාප්තිය හොයාගන්නේ කියලා. හරි. ටී ව්‍යාප්තිය දැක්කොත් එහෙම ඕගොල්ලෝ දැකලා තියෙනවා ටී ව්‍යාප්තියේදී ඒකේ පාඩ කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් 99 එකකින් මම තමයි දැන් ඇස්මෙන් කරනවා. මම දැන් මේ අගය මේ සෙට් ව්‍යාප්තිය අගේම ටී ව්‍යාප්තිය කොහොමද හොයාගන්නේ කියලා මම ඔයගොල්ලෝ කියලා දෙන්නේ නැහැ. මොකද මේ ටී ව්‍යාප්තියේ හැබැයි පාඩ කරලා තියෙන්නේ. සෙට් ව්‍යාප්තිය පාඩ කරලා තියෙන්නේ උඩ දීලා තියෙන්නේ වක්ක මෙන්න මෙහෙම පාඩ කරනවා. නමුත් ටී ව්‍යාප්තිය වලට පාඩ කරලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ කොනක් පාඩ කරලා දෙන්නේ. දැන් අපි බලනවා දැන් මැද 199 තියෙන කොහොමද? 4950. එහෙනම් දෝෂය තියෙන්නේ කීයද? කියන්නේ එළියට 100ට එකක් තමයි දෝෂයට දීලා තියෙන්නේ. 100ට එකක් තමයි දෝෂයට දීලා තියෙන්නේ. එහෙනම් 100ට එකයි දෝෂයට දීලා තියෙන්නේ. ඒ දෝෂය මොකදද? මෙතනට යනවා 0.005ක් සහ මෙතන යනවා 0.005ක්. එතන එහෙනම් මෙතනටත් එන්නේ 0.005. ඒතර ඒ වගේ මේ පැත්තට තියෙන 0.005 ඕගොල්ලෝ එක පැත්තක හොයාගත්තා මේ යගේම ඍණාගේ දැන් මෙතන තියෙනවා. හරි. ටී ව්‍යාප්තියේ අර උඩ තියෙන තීරු වලින් හරිද? ටී ව්‍යාප්තිය මෙහෙම තියෙන ටී ව්‍යාප්තිය මෙහෙම තියෙනවා කියන්නේ මෙතනින් හොයාගන්නවා 0.005 මේ කොනට වෙන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම විතර පල්ලහැටම ගියාම පස්සේ මෙතන තියෙන ඉසෙට් ව්‍යාප්තිය අපි ඉසෙට් පල්ලහැම 30ටත් පස්සේ තියෙනවා ඉසෙට් අගයන් ටිකක්. මොකද එන්නේ? අන්න එතන තියෙනගේ ඔයගොල්ලන් බැලුවොත් එහෙනම් ඔයගොල්ලන්ට වෙන ඔක පුතාලගේ මම කියනකොට මේ වීඩියෝ එක කරන උත්තක බලන්න 0.005 දාලා 0.005 ගත්තේ කොහොමද? මෙතන ඉඳන් මෙතනට 4950 තියෙනවා. එහෙනම් එහා පැත්තට තියෙනවා කීයද? 0.005. මෙන්න මේ වර්ගය තමයි ඒගොල්ලන්ට පාඩ කරලා දෙන්නේ. 0.005 මෙහෙම ගත්තා. ඉතින් ගත්තා. මෙතන මේක ඉතින් පල්ලහැම වගේ. ඒතර මෙතන තියෙන DF කියලා 1 2 3 4 5 6 7 8 9 10 එකක් තියෙනවා. අන්තිමටම තියෙනගේ තමයි සෙට් ව්‍යාප්තියගේ. එතන තියෙනවා කීයද? 2.5. ඒතර මෙන්න මේ අගයන් ටික දාගත්ත පස්සේ සරල උගලන්ට මේක සුළු කරගන්නයි තියෙන්නේ. ඒතර එනවා 54.2 ධන හෝරින මම ආන්තික දෝෂය වෙනම ගන්න එක කියලා පෙන්නන්නම් උගලන්ට. 2.5 වැඩි කිරීම 13.2 බෙදීම වර්ගමූල 100. ඒතර එනවා 3.5 එතන මේක තමයි අපේ ආන්තික දෝෂය. එතන මොකද කරන්නේ? මේක තමයි ලක්ෂ්‍ය නිර්මාණය, මේක තමයි අපේ ආන්තික දෝෂය. මෙන්න මේ දෙක සම්බන්ධ කරලා තමයි අපි ප්‍රාන්ත නිර්මාණය කරන්නේ. එහෙනම් 54.2කින් අඩු කරනවා. මෙන්න මේකෙන් අපි ගණනය කරගත්ත මොකද්ද? ආන්තික 54.2කින් ආන්තික දෝෂය අඩු කරගත්තාම 54.2 අඩු කිරීම 3.4.5. මට ලැබෙනවා 50.794. ඊට පස්සේ ඊට අමතරව මට ලැබෙනවා එතනට එකතු කරපුවා වෙනවා 57.6.5. එතන මෙන්න මේක තමයි අපිට සංගම් වර්ධනය සඳහා අපිට ලැබෙන අගේ පරාද. ඒ කියන්නේ මොකද වෙන්නේ? අපිට ලැබුණේ මේ විභාගයෙන් ගත්ත ලකුණු ළමයි 100කගේ නීතියකින් තමයි 57.2 ගත්තේ. එතකොට මොකද වෙන්නේ? මේක උපයෝගී කරගෙන මේ විභාගයෙන් ඇත්තටම ළමයි ගත්ත ලකුණු වල මධ්‍යමය සඳහා 199කගේ 51 ඇස්තෙන් විතර මටලා ආවා. දැන් මේක අපිට සරලව ගත්ත හැකි. අගේ 50.8ක් සහ කීය 57.6. මෙන්න මේ අගේ පරාසය තුල දෙන්න. එතන තේරුම් ගන්න තියෙන්නේ 199කගේ පරාසයක් තමයි මම ඇස්තෙන් දුවේ. 100කගේ පරාසයක් අපිට එහෙම ඇස්තෙන් කරන්නේ නැහැ. අපි 199කගේ පරාසයක් ඇස්තෙන් දුවේ. එතන 199කගේ පරාසයක් දැන් කොහොමද මේක විවරණය කරන්නේ? උත්තරේ ලියන්න ඕනේ. අපිට කිව්වේ හැකි මේ විභාගයේ සියලුම සිසුන් ලබාගත් ලකුණු වල මධ්‍යනය සියලුම සිසුන් ලබාගත් ලකුණු වල මධ්‍යනය මෙව 50.79 කීයද 57.61 එතන හැමතැනම 57.61 අතර පවතින බවට 99%ක විශ්වාසයක් පවතී. මේක විශ්වම ප්‍රාන්තවල ගොඩනගන්න අපි මේකද කියන්නේ මෙන්න මේ යගේ පරාසය තුල පවතින බවට 99%ක 90ක නම් 90ක නැත්නම් 95ක අන්නේ මේක දාලා විශ්වාසයක් පවතී කියන්නේ. සම්භාවිතා පවතී කියන කිව්වොත් මේක වැරදි. අපි සම්භාවිතා පවතී කියන්නේ 99 විශ්වාසයක් පවතී. ඉතින් මේක කොහොමද විවරණය කරන්නේ? විභාගයේ සියලුම සිසුන් ලබාගත් ලකුණු වල මධ්‍යනය 50.8 57.6 අතර පවතින බවට 199ක විශ්වාසයක් පවතී. හරි. එතන මේක තමයි අපි හදව පළවෙනි ගාන. අපි ඊළඟ ගානට යනවා.
ඊළඟ ගාන ඊළඟ ගානේ කියනවා මෙන්න මෙහෙම. ඊළඟ ගානේ කියනවා විදුලි බුබුලු තෝගයකින් ඒකක 64ක නීතියක් අත්විඳ. එහි මධ්‍යම ආයු කාලය කීයද? පැය 2409 හදන දෙවෙනි ගාන ටියුටර් දින කට්ටිය බලන්න. හරිද? විදුලි බුබුලු තෝගයකින් ඒකක 64ක නීතියක් අත්විඳ. එහි මධ්‍යම ආයු කාලය ඒකක 64ක නීතිය. නීති ධර්ම කීයද? 64යි. එහි මධ්‍යම ආයු කාලය. ඒකේ මධ්‍ය නේ දෙනවා. 2498යි. 2498යි. ඊට පස්සේ කියනවා සම්මතකමනේ 320යි. සම්මතකමනේ 320යි. අපිට කියනවා 195කගේ පරාසයක් ඇස්තිමේන්තු කරන්න කියලා. මොකද එන්න මේ දත්ත ටික උපයෝගයෙන් 195. උතර දීලා දෙන්න මම. ඇයි මම ඒකට නියදි සම්මතකමනේ කියලා දීපේ? මෙතන පැහැදිලිවම කියනවා. විදුලි බුබුලු තොගයකින් 64ක නීතියක් ගත්ත විට. කියන්නේ 64ක නීතියක් ගත්ත විට ඒකේ මධ්‍යම කාලය 2498ක් සහ ඒකේ සම්මතකමනේ 320ක් ඉඳන් ලැබුණලු. විදුලි බුබුලු විශේෂයෙන් මධ්‍යම මේ විදුලි බුබුලු තොගයේ මධ්‍යම ගැන ප්‍රාන්තරයන් නිමානය කරනවා. ඒතර මොකද වෙන්නේ? දැන් අපි බලන්න මේ දත්ත ටික උපයෝගී කරගෙන බලන්න. සංඝානිතරතාවය දුන්නද නැද්ද? සංඝානිතරතාවය දුන්නේ නැහැ. හරිද? මේක මම. හරි. සංඝානිතරතාවය දුන්නේ. සංඝානිතරතාවය දුන්නේ. එහෙනම් මේ පැත්තට යනවා. ඊට පස්සේ බලන්න නීති ධර්ම විශාල දුන්නා. නීති ධර්ම කීයද? 64යි. නීති ධර්ම එතනදි විශාලයි. එහෙනම් අපි එතනදි ගන්න හදන්නේ විශේෂ අපි ඉක්මනට ඒ ගන්න හදලා දාමු. මොකද එන්නේ? mu සමානයි x bar ධන හොරින z alpha බෙදීම දෙක. මොකෙන්ද අපි හදන්නේ z යක් තුන් කීතුව මධ්‍ය සීම වලින් සපෝට් වෙනවා. s බෙදීම වර්ගමූලයෙන් සිග්මා දාගත්තොත් සෙකන්ඩ් එක වලට මෙතන සිග්මා දෙමුත් දෙමු ඔයගොල්ලෝගේ ප්‍රශ්නේ වැරදි. දාපු සූත්‍රය වැරදි නේ කරා. දාන්න ඕනේ. අපි ලැබෙනවා නියති මාත්‍රයේ 2498යි ධන හොරින අපි මේක පස්සේ දාමු s බෙදීම වර්ගමූලයෙන්. කියන්නේ 320 බෙදීම වර්ගමූල 64. හරි. මෙතන අගේ කීයද කියලා බලමු. අපි දන්නවා 195කගේ පරාසය. 195කගේ පරාසයෙන් තිබ්බහම ඔගොල්ලෝ ගත්තොත් එහෙම මැද තියෙන 195 ගැන තමයි මෙතන කියන්නේ. එතන මැද තියෙන 195 කියලා කියන්නේ. ඔය 195 සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතන විද්‍යාව 95 සමාන කොටස් දෙකකට බෙදුනම එනවා කියන්නේ බෙදීම දෙක. සමාන 4යි 9ට දෙවරක් 4යි ඉතුරු 1යි 15ට දෙවරක් 7යි ඉතුරු 1යි හරි මෙතන බින්දුවශම 9 පහ බෙදීම දෙක බින්දුවශම 4750 හරි බින්දුවශම 4750 තමයි මේ සමාන කොටස් දෙක. එතන මෙතන බින්දුවශම 4750 මෙතන එනවා බින්දුවශම 4750 හරි එතන මෙතන මේකේ බින්දුවශම 4750 4750 දෙපැත්තට වෙනවා 195 අන්නේ නේද? එතන මේ දෙකේ එකතු තමයි 195 195මයි හැදෙන්නේ. හරි. ඔය 195 ගැන තමයි අගේ එතන උගලන කරන්නේ ඉන්නේ 4750 වගුපතේම වෙනවා. 4750 වගුපතේම වෙනවා. ඔයගොල්ලන්ට ලැබෙයි ආරයා. මෙතන 1.1.96 4750 වගුපතේම වෙනවා 1.96 කියලා. මේක තමයි අපි වගුපත කරනවා. ඒතර ඒක මේ කියන්නේ ඔයගොල්ලන්ට කොහොමද මේක ඉසෙට් එකක් ගන්න කියලා. හරි අපි බලමු මේකම අපි කොහොමද ටීවී එකක් ගන්නේ. ඒතර ටීවී එකක් tie ඔයගොල්ලෝ දන්න පාට කරලා දෙලා ඉන්නේ කොහොමද? මේ කොනක් තමයි පාට කරලා දෙන්නේ. මෙන්න මේ කොන තමයි පාට කරලා දෙන්නේ. ඉතින් මේ කොනගේ ගියේ මෙතන 4750 න බින්දුවශම 0.2යි 5. හරිනේ. මෙතන බින්දුවශම 0.4යි 5යි නම් මෙතන ඉන්නේ කී බින්දුවශම 0.2යි 5යි. හා ප්‍රමත ව්‍යාප්තියෙන් හදනවා නම් 4750ට දාලා ඉසෙට් ව්‍යාප්තියගේ ප්‍රතිප්‍රමත බලන්න නැත්නම් ඕගොල්ලෝ ගන්න මේ ටී ව්‍යාප්තියට ගියා ටී ව්‍යාප්තියෙන් උඩින්ම තෝරගන්න අවශ්‍ය සම්භාව්‍යතා මට්ටම කිය 0.2.5 ඒකෙන් පල්ලෙහාටම ආවම එතන තියෙන ඉසෙට් ව්‍යාප්තියගේ එතනින් ඒ ඕගොල්ලන්ට 1.9 අන්න ඒ විදිහට මොකද කරන්නේ මෙතන දාගන්නවා 1.9 තුන වෙනවා 2498 ධන හෝරින අපි මේක ආන්ති දෝෂ ගණනය කරගමු 1.9 6 වැඩි කිරීම 320 බෙදීම වර්ගමූල 64. එතන වෙනවා 78.4ක් කියන. එතන වෙනවා 1.9 වැඩි කිරීම 78. එතන වෙනවා මේකෙන් ආන්ති දෝෂ අඩු කරලා ආන්ති දෝෂයක එකතු කරනවා. 2490ට අඩු කිරීම
78.4 ඉතින් 2419.6 ඊට පස්සේ තියෙනවා 2498 එකතු කිරීම 4 තේනවා 2576.4 එතන මේක තමයි මොකදනේ අදාළ විදුලි බුබුලු අපි විදුලි බුබුලු කාර්යාලය ගැන කියලා තියෙන අදාළ විදුලි බුබුලු තොගේ මැදම සඳහා මොකදනේ අපි ගන්න කරපු අගේ පරස්ස දැන් මේක කොහොමද අපි විවරණය කරන්න කියලා බලමු අපිට කිව්ව හැකි බලමු අද කියන එක හරි කොහොමද අපි කොහොමද මේ විවරණය අපි යනවා විදුලි බුබුලු තොගේ මධ්‍ය නායක කාලය පැය 2419.6ත් පැය 2576.4ත් අතර පවතින බවට 95%ක විශ්වාසයක් පවතී. 95%ක විශ්වාසයක් පවතී කියන්නේ අපිට විවරණය කරන්න ඕන. අපිට මේක විශ්ලේෂණය කරලා අපි විවරණයක් කිරීම කරනවා. අනිවාර්යෙන් ඔයගොල්ලොත් ඒක කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් මෙන්න මේ විදිහට ප්‍රාන්තර නිර්මාණය කරන්න ඒක අනිවාර්යෙන් විවරණය කරලා ඉවර කරන්න. හරි. අපි බලමු ඊළඟ ගාන. ඊළඟ ගානක කියනවා. ඒ කියන්නේ මම දැන් හදනවා ඔයගොල්ලන්ගේ ටියුට් එකේ තියෙන තුන්වෙනි ගාන. ඒකේ කියනවා මෙහෙම දෙයක්. ඒ කියනවා බැටරි විශේෂයක් තියෙනවලු. බැටරි විශේෂයක ආයු කාලය ප්‍රමතව විසිරෙන අතර ප්‍රමතව විසිරෙනවලු සසම්භාව ලෙස තෝරාගන්න ලැබූ බැටරි විශේෂ බැටරි 25ක නියතියක බැටරි 25ක නියතියක නියතිය යනවා 25යි බැටරි 25ක නියතියක මධ්‍යම ආයු කාලය 682යි 682යිලු ඊළඟට තියෙනවා සම්මත අංගනේ පැය 8යි සම්මත අංගනේ පැය 8යිලු හරි ඔයගොල්ලෝ වෙන්නේ නැති සමහරට මේ විතරම 25යි මධ්‍යනායක කාලය තියෙනවා 682ක් ඒකට දාලා සම්මත ප්‍රගමනය ඔයගොල්ලන්ට තියෙනවා පැය 60ක් අපිට කියනවා මේක සඳහා 199කගේ වරාසයක් ඇස්ටිමේට් කරන්න. හරි. 199කගේ වරාසයක් තමයි අපිට ඇස්ටිමේට් කරන්න කියලා කියන්නේ. හරි. දැන් අපි බලනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා බලමු. හරි. බලන්න අර මේක ඔබේ ධ්‍යාන. හරි. ගාන කියවද පළවෙනිට බලනවා සංඝානිචල දාවේ දුන්නා නැද්ද? සංඝානිචල දාවේ දුන්නා නැද්ද? ඔව් දීලා තියෙන්නේ නියතියක් කියලා දාවේ. සංඝානිචල දාවේ දුන්නේ නැහැ. එහෙනම් අපි මේ පැත්තට යනවා. ඊට පස්සේ අපි බලනවා නියතිතරම විශාලද කුඩාද? නියතිතරම විශාලද කුඩාද? නියතිතරම 30ට වඩා කුඩා. නියතිතරම කුඩා. එහෙනම් අපි යනවා මේ පැත්තට. දැන් පොඩ්ඩක් වෙනස් වෙන්න. නියතිතරම කුඩා වෙලා තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් බලන්න සංඝානය ප්‍රමතය කියලා කිව්වද නැද්ද? බලන්න මේ ගාන කීයද මේ තියෙනවා. තුන්වෙනි ගාන ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. එක්තරා බැටරි විශේෂයක ආයු කාලය ප්‍රමතව විසිරෙන අතර පටන් ගන්නම කියලා කියනවා බැටරි විශේෂ ආයු කාලය ප්‍රමතවයි විසිරෙන්නේ කියලා. ඒක කියන්නේ බැටරි විශේෂ නියතියක කියලා ඒ විතරේ දීලා තියෙනවා. සංඝානයත් එන්නේ ප්‍රමතව. එහෙනම් ගන්න හදන්න බලමු අපිට ටීවී එකක් තියෙනවා. කොහොමද අපි ටීවී එකක් හදන්න කියලා බලමු. මෙතන ලැබෙනවා නිව්ටන් එක ඇස්ටිමේට් කරන්නේ මොකෙන්ද ඇස්ටිමේට් කරන්නේ x භාගයෙන් ආන්තරික දෝෂය කලබනවා. අපි මේ ගාන හදන්න මොකෙන්ද ටීවී එකකින් හේතුව සංඝානිතර දාවේ දුන්නේ නැහැ. නිතරම තිරලා කුඩයි සංඝානය ප්‍රමතයි. d n d එක ඊට අපි ලැබෙනවා s දීව වර්ගමූල. x භාගයෙන් කියනවා 682යි. ඒකේ ගැටලුවක් නැහැ. s බෙදීම වර්ගමූලෙන් s කියලා කියන්නේ 60යි. වර්ගමූලයෙන් කියලා දැන් මෙහෙ කියපිට මොකද s පහේ වර්ගමූලයෙන් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද අපි ටීවී එකක් තියාගෙන ඉවන්නේ? අපිට අවශ්‍ය දැනුම අපි එකතු කරගෙන ඉවරයි. t n එක මෙන්න මේක n එක කියලා කියන්නේ. ඔය ඕකට දාලා අවශ්‍ය කරන සූචනාංකය. සූචනාංකය කියලා කියන්නේ df. අපි කියන අර මේකේ තියෙන සූචනාංකය ටික ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ටීවී එකක් කරනවා ටීවී එකක් මම බලපෑත් df කියලා දීලා. ඒකට දාලා ඒ df සූචනාංකයක ගණනය කරන්නේ ඒ තමයි t n එක කියලා කියන්නේ. හරි. බලමු n එක කියලා කියන්නේ නීති ධර්ම එකක් අඩු කරනවා. නීති ධර්ම කියන්නේ 25 අඩු කිරීම එක. ඒ කියන්නේ කීයද 24. හරි. df වල කියන්නේ 24යි. අපිට ඕනේ 100ට 99කගේ ප්‍රාසයක්. ඒතර අපි ගන්න අනිවාර්යයෙන් හදන්න මොන ව්‍යාප්තියෙන්ද? ටීවී එකෙන් ප්‍රමෝදයක් දෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මෙහෙම වැඩේ කරන්නේ. අපි දන්නවා මැලදින්නේ 100ට 99. ඒ කියන්නේ කීයද මේ එක පැත්තක දිනනවා. මැද තියෙන 199 ගැන තමයි ඔයගොල්ලෝ කතා කරන්නේ. මේගොල්ලෝ මේ මැද තියෙන 199 ගැන. මේ මැද තියෙන 199ක් තියෙනවා නම් මේ එක පැත්තක මෙන්න මේ ටිකේ කීයක් තියෙනවද? හරියට දෙපැත්තට කඩලා නම් තියෙන්නේ. ඒ දෙන්නේ 0.6
4යි 9යි 9යි 5 sorry 4900 4900 හරි එනවා 0.99 මේක වැත්ත කරේනවා නම් මෙන්න මේ වල් ගෙඩ තියෙන්නේ කීයද? අපි දන්නවා 199යි නම් දෙපැත්තටම තියෙනවා 100ට එකක්. දෙපැත්තටම 100ට එකක්. මැද 199ක් නම් මැද තියෙනවා 199. දෙපැත්තටම මෙන්න මේ තමයි මෙතනයි දෙකේම එකතු එකක් වුණොත් තමයි මෙතන මුළු සම්පත එක හැදෙන්නේ. එහෙනම් මේක තමයි මොකද මේ දෙපැත්තටම තියෙන ගන්න. දෙපැත්තටම 100ට එකක් තියෙනවා. එහෙනම් එක පැත්තකට යනවා කීයද? එක පැත්තකට වෙන්නේ 0.0 මේ එක පැත්තකට යනවා 0.05යි. මේ පැත්තට තියෙනවා 0.0. එහෙනම් ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? ටීවී අප්තිය යන්න. ටීවී අප්තිය ඕගොල්ලෝ හොයාගන්න මෙන්න මේකේ 0.05 කියන දීරුව කියන්නේ ටීවී අප්තිය ගත්තොත් එහෙනම් දකුණත පැත්තේ උඩම තියෙනවා මොකද? සෝරි මේ උඩම දීරුවේ තියෙනවා මෙන්න මේකේ සම්බන්ධ මට්ටම. එතනින් එතන තියෙන විවිධ සම්බන්ධ මට්ටම් තියෙනවා. එතන බින්දුව තීරුව තෝරගන්න. ඒකෙනි පල්ලෙහාටම ඇවිල්ලා අපයන්ට සුසලනාංකයේ 24. කියන්නේ මේ පැත්තෙන් ඕගොල්ලෝ ටීවී අප්තිය මෙහෙම නම් තියෙන්නේ. මෙන්න මේ කොරට ඉන්නේ 0.05. ඒතර ඒ තීරුවගේ පල්ලෙහාට ඇවිල්ලා මෙතන DF තීරුවේ 24 තියෙන කොතනද කියලා බලන්න. අන්න ඒ 24යි මෙන්න මේකෙන් 0.05 කැපෙන තැන බලන්න. එන්න එතන තීරුව ඔයගොල්ලන්ට අගය 2.8යි බින්දුවක්. ඒත් මෙන්න මෙතන අගය වලුත් ඔයගොල්ලන්ට මේ 2.8යි බින්දුවක් කියලා තියෙන්නේ. අන්න ඒකෙන් 2.8යි බින්දුව තමයි ඕකට දාලා පගුවේ යන්නේ. 2.8යි බින්දුව දාලා ඊට පස්සේ මේක සුළු කරගන්නයි තියෙන්නේ. ඒතර වෙනවා 2.8 වැඩි කිරීම 60 බෙදීම වර්ගමූල 25. කියන්නේ 5. කියන්නේ 3.33. ඒතර 282 ධන හෝරින එක අන්තිම දෝෂ අපිකරණය කරන නැත්නම් දෝෂාන්තික වැත්තේයි 33.6 කියන්නේ. හරි. ඒතර මෙන්න මේ කියන දෝෂාන්තික ගන්න යන 682කින් අඩු කරනවා 33.6 වෙනවා 648.4. ඒකට එකතු කරනවා 682 එකතු කරනවා 33.6 වෙනවා 71 715.6. එතන මේක තමයි ඕගොල්ලන්ට ලැබෙන ප්‍රාන්තරය මොකද මේ බලමු හරියට කියලා අපිට මෙතන වැලින් මේක එකතු කරනවා 682කට එකතු කරනවා 33.6 අන්න මෙතන 6යි මෙතන 5යි ප්‍රයෝගයෙන් මතක් කිව්වේ 6යි 5යි 8යි 3යි 11යි එක දැම්මා එකක් ඉතුරු වෙනවා තෝරනවා 7යි 7යි 5යි 5යි හරි වෙනවා 600 මෙන්න මේ විදිහට ඔයගලන්ට අගේ වරසය ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේක ඉවරලා එකට අපිට කිව්වේ. ඒක නේද? මොකද එන්නේ? සංගාහන මැදනේ 648.4 705.6 අතර බෞද්ධ බවට 100ට 99ක විශ්වාසයක් පවතින. ඒතර ඔයගොල්ලෝ මෙහෙමයි මේක සුළු කරගන්න එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. හේතුව මොකද එන්නේ ඔයගලන්ට ෆස්ට් යන්න මේක සූත්‍රය ආදිශ කරගන්න ගැටලුවක් නැහැ. ගැළපෙන සූත්‍ර දාගන්න එක තමයි ඔයගලන්ට මෙතන තියෙන එකම අභියෝගය. මෙන්න මේකන ග්‍රාෆ් එක නැත්නම් අපි මෙන්න මේක ඩයග්‍රෑම් එක පොඩ්ඩක් අනුගමනය කරලා පොඩ්ඩක් මතක තියාගන්න. මෙන්න මේ සටහන් පොඩ්ඩක් ඔයගොල්ලෝගේ පාඩම් කරලා තියෙක ඔයගොල්ලෝ නෝට්ස් වල හදලා තියාගන්න. ඔයගොල්ලන්ගේ දීලා තියෙන ක්ලාස් වල තියෙන නෝට් එකත් එක්ක සංශෝධනය කරන්න මේක එක ඒ කියන්නේ සර්ලා හදලා තියෙන එකයි මේක හරියටම ප්‍රශ්නයක් වෙන විදිහට නෑ මේක එකම විදිහට එන්න ඕනේ. මෙන්න මේක මතක තියාගත්තාම ඔයගොල්ලන්ට ඕන ගානක් හදා ගන්න පුළුවන් මෙන්න මේකට හදාලා. හරි. අපි යමු ඊළඟ මේකට දාලා මේක අපි දැන් කතා කරා සංඝාන මධ්‍යනේ සඳහා ප්‍රාන්තර නිවන. දැන් අපි බැලුවා සංඝාන මධ්‍යනේ සඳහා ප්‍රාන්තරේ අපේ ටියුට් එක ගැන තව ගණන් ටිකක් තියෙනවා. ඒ ගණන් ක්ලාස් එකකට ටීවී හදන්න. දැන් අපි බලනවා ඊළඟ ගානට එමු. ඒ ගානේ අපි කියනවා මොකද්ද? සංඝාන සමානුපාතය සඳහා. සංඝාන සමානුපාතය. ෆයිටර් ප්‍රාන්තර නිවන. සංඝාන සමානුපාතයට ප්‍රාන්තර නිර්මාණය කරන්නයි යන්නේ. හරි. මෙන්න මේකේ සංඝාන සමානුපාතයට ප්‍රාන්තර නිර්මාණය. අපි දන්න සංඝාන සමානුපාතයට ප්‍රාන්තර නිර්මාණය කරන්නේ මොකින්ද පදනම් වෙන්නේ? නියති සමානුපාතයෙන් නියුක්තිය. මොකක්ද ඉතින්
සූත්‍රය. ඔය කතා කරන්නේ. Z සමානයි. එතනින් මොකද අපි කතා කරන්නේ සසම්භාව්‍ය චලනය P. ඔයගොල්ලන් මේ දේවල් මතක නැත්නම් පොඩ්ඩක් නියුතු විද්‍යාර්ථි වීඩියෝස් ටික බලලා මේක ගන්න. මොකද ඒක මත තමයි මේක ඔක්කොම පොඩ්ඩක් කියලා දෙන්නේ. එතකොට මොකෙන්ද අපි සංඝාන සමානුපාතය රගස්ත බිඳුව ගන්න මෙතන මේ. මොකද මේක තමයි සසම්භාව්‍ය චලනය උනේ. ඒකේ මැදනේ 5 බෙදනවා 5 විකරින 5 බෙදීම n වල වර්ගමූලය. මේක තමයි අපි දාලා තියෙන සූත්‍රය. මම මෙතන දාගන්න අර කලින් කීයල දුන්නේ ඉතින් ඉතින් දාන්න පොවිදීම දෙක කියන එක දාගන්න. දැන් ඔය ඉතින් දාන්න පොවිදීම. මට ඕනේ මොනවද අනික ගන්න මෙන්න මේ කියන 5 දාන්න කරනවා. මේ කැලේ මේ පැත්තට හරස් කිනද කරනවා. දැන් ඔය කියන ඉතින් දාන්න පොවිදීම දෙක 5 විකරින 5 බෙදීම n සමානයි p ඍණ 5 කියලා මට එනවා. මට ඕනේ මොකද ඉන්නේ ඍණ 5 නේ මට උන් දාන්න 5 උත්තර කරන්න මෙන්න මේ ඍණ 5 මෙතන දාන්න 5 වෙනවා 5 සමානයි p දන්න ඒ ලකුණ මෙහෙම ඇදලා ඉන්නවා ඒ ලකුණ හැම ඇදලා දී දාන්න වෙනවා ඉතින් ආල්ෆා බෙදීම දෙක වෙනවා 5 සොලිතන වර්ගමූලෙන් මොන 5 එකනේ 5 බෙදීම n වල වර්ගමූල හරි දැන් මෙහෙම ගත්තට පස්සේ දැන් උඩට එන්නේ නැද්ද අවුල මොකද ප්‍රශ්නේ දිනවා මෙතනත් 5 දිනවා 5 ට අගයස්ත බින්දු කරද්දි 5 යොදා ගන්න එහෙම වෙන්න බෑනේ 5 ට අගයස්ත බින්දු කරගෙන ඉන්නවා 5 යොදා ගන්න ඒ නිසා අපිට තේරෙනවා එහෙනම් මෙතන 5 කියලා බෑ එහෙනම් මෙතන අපි දාගන්න මොකද්ද මෙතන 10 ඕනේ 5 මොකින්ද අපි අගයස්ත බින්දු කරන්නේ p ගෙන් එහෙනම් p එනවා උත්තර දෙනවා 5 ට අපි අගයස්ත බින්දු කරනවා p ධන හොරින මේ නීති සමානුපාතය set alpha බෙදීම දෙක 5 ට අගයස්ත බින්දු කරනවා p ගෙන් ඒතර එකරෙන p ට අපි සංකේතයක් දෙන්නේ q කියලා pq බෙදීම වෙනල වර්ගමූලය. ඒත් මෙන්න මේක තමයි ඕගොල්ලන්ට මේ ගණන එකේ ඕනම කරන කීමක් සංඝාන සමානුපාතයට ප්‍රාන්තර නිමාන කියනවා. ඕන මේකට දාන්න දෙන්නේ මේ සූත්‍රය අර වගේ තර්ක කර කර ඉදිරියට දෙයක් නැහැ. මේ සූත්‍රය දැම්ම ගන්න. හේතුව තමයි මෙතන සංඝාන විචලතාවයක් දෙනවා කියන දෙයක් වෙන්නේ නැහැ. તો සංඝාන විචලතාවයක් දෙන්න විදිහක් නැහැ. හේතුව මේකට දාලා විචලතාවයක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට වෙන්නේ නැහැ. අනිත් එක තමයි නීති ධර්ම කවදාවත් මෙතනදී 30ට වඩා පුරා වෙන්නේ නැහැ. හේතුව තමයි මේකේ ඔයගොල්ලෝ දන්නා අනිවාර්යෙන් ගාන යන්නේ කොහොමද? සංඝානය යන්නේ ද්විපදව. සංඝානය ද්විපදව නම් යන්නේ මේකේ නීති ධර්ම 30ට වඩා කුඩා වුණොත් එහෙම මොකද වෙන්නේ? අපිට මොකද මධ්‍ය සීමා ප්‍රමේය යොදා ගැනීම සඳහා ප්‍රශ්නයක් එනවා. හේතුව මොකද? මධ්‍ය සීමා ප්‍රමේය එන්නේ නැහැ නේද? ඒතර අනිවාර්යෙන් ගාන ප්‍රමතය කියලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කමකුත් නැහැ. ටීවී අපේ හදන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට දෙන නීති ධර්මات බය වෙන්න එපා. 30ට වඩා වැඩි නීති ධර්මات දෙනවා දෙන්නේ. ඒක නිසා ගන්න හදන්න වෙන්නේ සිත සූත්‍රය. මේක තමයි සූත්‍රය. ඒක සූත්‍රය වල ලියලා දාන්න ඕන දෙන්නේ. 5 අපි අගයස් මේක කරනවා p ගෙන්. මේකට අපි යාන්ත්‍රික දෝෂයක් කරනවා මොකද දෙන්නේ? ඉසෙට් අල්ෆා බෙදීම දෙක. අනිවාර්යෙන් මේක තමයි අපි යොදාගන්න සූත්‍රය. මෙතන එනවා මොකද දෙන්නේ? මෙතන සම්මත දෝෂය. pq බෙදීම n වල. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා මේක තමයි අපි ලක්ෂණ නිමානයගේ මෙන්න මෙහෙම තිබ්බනම් ඒක තමයි ලක්ෂණ නිමානය. අපි ලක්ෂණ නිමානයේ ප්‍රාන්තර නිමානය කරන්නේ. එහෙනම් ආන්තික දෝෂයක් කළා බලනවා. මොකද ඉස්සෙල්ලා අපි දෙක මේකෙන් ලබා ගන්නගේ මේක තමයි සම්මත දෝෂය. ඒතර මෙන්න මේක සූත්‍රය වගේ අපිට පුළුවන් ඔන්නේ කියන ප්‍රාන්තර නිමානය සිදු කරන්න. අපි කොහොමද කරන්නේ කියලා බලමු. මෙතනදී හරි. ටියුට් එක පළවෙනි ගන්නට දැන්. ඒකේ කියනවා මෙහෙමද? ඒකේ කියනවා එක්තරා ප්‍රදේශයකින් සසම්භාවයෙන් තෝරාගත් පුද්ගලයන් 100කගේ නේදියකින් මොකද පුද්ගලයන් 100කගේ නේදිය දත්තර කීයවත් එක මේක කියනවා පුද්ගලයන් 100කගේ නේදියකින් 32ක් යම් සබන් වර්ගයකට කැමැත්ත ප්‍රකාශ කරලා කීයද 32ක් යම් කිසි සබන් වර්ගයකට කැමැත්ත දක්වා 32ක් අපිට කියනවා මෙම සබන් වර්ගයේ සඳහා කැමැත්ත දක්වන පුද්ගලයන්ගේ සමානුපාතය සඳහා 199කගේ ප්‍රකාශ කරනවා 199කගේ 50ක් ඇස්මෙන්තුව. දැන් අපි කරපු දේම තමයි එකම දේ තමයි ඉස්සරහට යන්න දෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ ගන්නේ කිරීම සම්බන්ධ ෆයිල් එක තමයි ඇස්මෙන්තු කරන්න යන්නේ. අපිට ඉස්සෙල්ලා මෙන්න මේ කියන සම්බන්ධ මට්ටම රූප ගණනය කරගන්න පුළුවන්. හරි. මෙතන අපිට ඕනේ p ගණන අපිට q එහෙම ගත්ත හැකි p වල දාගේ යනවා. ඕගොල්ලෝ දන්නා p ගණනය කරන්නේ කොහොමද? p සමානයි x බෙදීම n. ඒ කියන්නේ 32 බෙදීම 100. ඒ කියන්නේ අපි p වලගේ බින්දුව 3 එකක් කියලා. කීවලගේ ඉඳලා තුනයි ගන්නම් අපිට පරස්පර හොයාගන්න ප්‍රාන්තරය මොකද 5 සමානයි p ධනෝරින set m බෙදීම දෙක pq බෙදීම n වල වර්ගමූල. ඒතර p වලගේ අපි දන්නවා කීයද 0.3යි 2යි. අපි ගත්ත කොහොමද set එකක් මේක අගේ ගන්න කියලා හොයාගත්ත කීයද 0.99 නම්
සරල ඔයගලන්ට අර ටීවී අප් තියෙන විදිහම ආගට ඉක්මනට කියන්නේ අර සම්බාධා ගොඩේ අස්සේ හොය ඉන්න දෙයක් නැහැ. මෙතන 4950 හොයන්න ඕනේ අර ප්‍රමෝදයේ අප්තිය. ඒත් එහෙම නැත්නම් අපිට ටීවී අප්තිය ගිහිල්ලා මෙතන අපි දන්නා 0.05. හරිනේ මැද තියෙන 199 එන. මැද තියෙන 199 එන. මෙතන මැද තියෙන 199 නම් පුළුවන් නම් මෙතන ගියේ ඉන්නේ දෙපැත්තටම 100ට එකයි ගිහිල්ලා දින්නේ නැහැ. එක පැත්තකින් 0.00. ඔය කියන්නේ එක පැත්තකින් 0.00 වගේ ගිහිල්ලා පල්ලෙහාටම ආවට පස්සේ එතන දිනේ සිද්ධියක්තියගේ 2.5ට කියලා ඔයගලන්ට ඒක. මොකද එන්නේ 2.5ට අන්න මේ විදිහට වාගන්න. නැත්තම් ඔයගලන්ට කරන්න දෙන්නේ ප්‍රමෝදයේ අප්තිය ගන්න මැද තියෙන 199 නම් එක පැත්තකට යනවා කියෙදින් මේකෙන් භාගයක්. ඉතින් කීය දෙන්නේ 9 දෙකෙන් බෙදපුවම 4යි ඉතුරු එකයි 19ට 9යි ඉතුරු එකයි 4950. 4950 වන්න 4950ට දාලා සිද්ධියක්තිය ගෙනුවාම කියන්නේ අනිවාර්යෙන් ඔයගලන්ට 2.5ට. ඊට පස්සේ නෝ PQ බෙදීමේ P කියන්නේ කීයද 0.3යි 2යි නම් Q වෙන්න ඕනේ කීයද එකකින් 0.3යි අඩු කරනවා. කියන්නේ 0.6යි බෙදීම මේ විදිහට කීයද 100යි. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ සූත්‍රය. අපි මේක සුළු කරගමු. කීයද 0.32 වැඩි කරනවා 0.6ට බෙදනවා 100. මේක වර්ගමූලයට ගත්තාම ඒක වැඩි කරලා 2.5. මට ලැබෙනවා මෙතන ආන්තික දෝෂ 0.32 ධනමෝරින ආන්තික දෝෂ 0.1 2 බිඳුවයි 0.1 කියලා ගමුකෝ. ඊට එතන ඉනවා 1 2 බිඳුව. හරි මේක අරගෙන දැන් මොකද සුළු කරන්නේ පළවෙනි මේක අඩු කරනවා කියලා 0.3 අඩු කරනවා 0.1 2 බිඳුව. ඔයගොල්ලෝ ලැබෙනවා 0.1 1 9 9 7 ඉතින් 0.3 දෙකට එකතු කරනවා 0.1 2 2 ඔයගොල්ලෝ ලැබෙනවා 0.4 මේ කියන්නේ මොකද්ද? සරලද? මොකද එන්නේ 100කගේ නීතියක් ගත්තාම ඒ 100 නීතිය සමානුපාතය ආව 0.3 දෙකක්. මේගොල්ලෝ කිව්වේ මොකද්ද? සබන් වර්ගයට කැමැත්ත දක්වන්නේ ගන්නේ. සබන් වර්ගයට කැමැත්ත දක්වන්නේ. ඒතර 100කගේ නීතිය 132ක් අදාළ සබන් වර්ගයට කැමැත්ත දක්වා. මේගොල්ලෝ කියන්නේ සමස්ත සංඝාන සමස්ත පාරිභෝගිකයන් එකට ගත් විට සමස්ත සංඝාන සමානුපාත සඳහා තමයි කියන්නේ. එහෙනම් මේ කියනවා 119.97 කියන්නේ මේක අපිට ගත්තා 130ක් විතර. මේ මගේ සරලව කියනවා මේක 144. හරි අපිට කිව්වේ හැකි සංඝාන මේක මෙහෙම ලියන්න යන්න එපා ඔයගොල්ලෝ. කෙලිම ආපු උත්තරෙන් කෙලිම ලියන්න. එහෙම කිව්වේ හැකි. මේක ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ කරනවා 119.97 මේක ප්‍රතිශතයක් ප්‍රකාශ කරනවා කී 40 මේක ප්‍රතිශතයක් විදිහට. හරි අපිට කිව්වේ හැකි මෙම ප්‍රදේශයේ මේ සබන් වර්ගය සඳහා කැමැත්ත දක්වීමේ සමානුපාතය 99.97 අතර පවතින බවට 99ක විශ්වාසයක් පවතී කියන එක අපිට විවරණය කරලා ඉවර කරන්න පුළුවන්. ඒතර මේක තමයි අවශ්‍ය වෙන ගණනය කිරීම. තව මේකෙන් තව එක ගණනක් අපි හදමු. තියෙන්නේ මොකද එක සූත්‍රය නිසා මෙතන ආයෙ යම් කිසි හිතන්න දෙන්නේ නැහැ. ඒතර ඒ නිසා අපිට ගණනය කරගන්න පුළුවන්. ඉක්මනට අපි මෙන්න මේ දත්තර ටිකම තමයි අපිට ඕන වෙන්නේ. හරි. බලමු දීලා තියෙන ගාන ඊළඟ දෙවෙනි ගාන කියවමු. ඒකේ තියෙනවා එක්තරා නිෂ්පාදිතයකින් ඒකක 200ක නීතියක් ගන්නවා. ඒකක 200ක නීතියක් ගන්නවා. ඒකක 200ක නීතියක් ගන්න පිට මේ සදස්ස ඒකක දෝෂ ඒකක 8ක් තිබ්බලු. අපිට කියනවා මුළු නිෂ්පාදිතයේම ඇති සදස්ස සමානුපාතය සඳහා 95ක අගය පරාසය ගන්න. මුළු නිෂ්පාදිතය 95ක අගය පරාසය. මුළු නිෂ්පාදිතයේ ඇති සදස්ස සමානුපාතය සඳහා 95ක අගය පරාසයක් ඇස්තිමේට් කරනවා. කොහොමද දැන් අපි මේ ගන්න කියන සිදු කරන්නේ? අපිට තේරෙනවා මෙතන p ගණනය කරගන්න පුළුවන්. p කියන්නේ කීයද? x බෙදීම n ඒ කියන්නේ 8 බෙදීම 200 200න් 8යි 104යි 0.04. ඒක දාන්න. දැන් අපි මොකද කරන්නේ? ගණනය කිරීම කරනවා. ඒ කියන්නේ ෆයිනල් එක ඇස්තිමේට් කරන්නේ මොකෙන් p එකෙන් මේක ආන්තික දෝෂය ගලපනවා. සෙල්ලල්ට බෙදීම දෙක p q බෙදීම මේක තමයි සම්පූර්ණ දෝෂය. t වලගේ කියන්නේ 0.04යි. ඕගොල්ලන්ට කෙලින්ම වගුරුතෙන් බලාගත්තේ 95කට දාල ප්‍රමදියාප්තියගේ කොහොමද කරන්නේ 95 ගන්න එක සමාන කොටස් දෙකකට බෙදුවාම කියෙන්නේ 4750 කියලායි. ඒතර 4750 කෙලින්ම 4750 වගුරුතෙන් හොයන්න. ඒතර ඕගොල්ලන්ට 1.96 ඔය 1.96ක් ඒ
නැත්නම් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මැද තියෙන 0.750 නම් මේ මල් ගෙට වෙන්නේ 0.02.5ක් තියෙන්නේ 0.02.5 කියන්නේ මැදට වෙන්න කියන්නේ අපි ගත්තොත් මේ ප්‍රවෘත්තියක් මැද කැල්ල තියෙනවා මෙන්න මේ ටික 0.750 නම් මෙතන තියෙන ටික තමයි 0.02.5 හරි අන්න ඒක බලලා ඒක ඔයගොල්ලෝ ගන්න ටීවී ආප්පේ ගිහිල්ලා 0.02.5 තියෙනුකින් පල්ලහැටම ආවම එතකොටත් ඔයගොල්ලෝ ලැබෙයි 1.96ක් කියලා. તો කොහොම හරි කවන්න ඔයගොල්ලන්ට 1.96 ගන්න පුළුවන් මෙතන අදාළ මම ඔයගොල්ලෝ යෝජනා කරන අර ටීවී ආප්පෙන් ගිහලා පල්ලහැට මේක තමයි ලේසිම ක්‍රමය ඉක්මන ක්‍රමය. ඒතර PQ P වලගෙන 0.04යි Q කියන 0.96යි බෙදීම n කියන්නේ 200 වර්ගමූල. හරිද? ඒතර ඒ අනුව අපිට මේක සුළු කරගන්න පුළුවන්. 0.04 වැඩි කිරීම 0.96 බෙදීම 200. तो මෙතන අරගෙන එක වර්ගමූලෙ ආගත්තා. ඊට ඒක වැඩි කරනවා ප්‍රශ්න මොනවද? ඒ මට ලැබෙනවා 0.02යි 7යි 1. හරි. ආයෙත් බලමු සුළු කරලා 0.04 වැඩි කරනවා 0.96 බෙදනවා 200. ඒකේ වර්ගමූලය වැඩි කරනවා 1.96. අතර එනවා 0.02යි 2.7යි 1.7යි හරි මෙතන තියෙනවා 0.02 හරි දැන් මොකද කරන්න තියෙන්නේ මේ සුළු කරන්නේ කීයද 0.04න් අඩු කරනවා 0.02යි 2.7යි 0.2යි උත්තර වෙනවා 0.02යි 1.2යි එතන ගත්තයි 0.02යි 6.7යි 1යි. તો මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මොකද වෙන්නේ ප්‍රාන්තර නිවාරණය කරගන්න පුළුවන් මේගොල්ලෝ කියන්නේ නිෂ්පාදනීය සදස්ස සමානුපාතය ගැන අපිට කිව්වේ නැහැ කී. එතන 100ට 1.2 මේනේ. ප්‍රතිශතයක් දෙක කරනවා 100ට 6.7යි. අපිට කිව්වේ නැහැ කී. මෙම තොගයේ සදස්ස සමානුපාතය. මෙම තොගයේ සදස්ස සමානුපාතය 100ට 1.2 100ට කීයද? 9.6.71 අතර පවතින බවට 100ට 95ක විශ්වාසයක් පවතී. එතකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මම මේ සරල පොඩි ගණන් කිරීම කිච්චර අමාරු කොටසක් නෙමෙයි. අපි යන්නේ ඉන්දියාවක් කරා. මොකද වෙන්නේ අපි අර සංඝාන මධ්‍යනේ ප්‍රාන්තර නිමානේ සංඝාන සමානුපාතන ප්‍රාන්තර නිමානේ. ඉතින් මේ ප්‍රාන්තර නිමානේ සංඝාන මධ්‍යනේ ප්‍රාන්තර නිමානේ තුනක් ගණන් තුනක් හදුවා. සමානුපාතන ප්‍රාන්තර නිමානේ තුනක් ගණන් දෙකක් හදුවා. ඉතින් ඉතල ගැටලු මේ ගොඩක් සංකීර්ණ කොටසක් නෙවෙයි නියමිත පාඩමේ තිබුණාට ඒ සාමාන්‍ය සංකීර්ණ ගැටලු වලින් තිබ්බා නේද කියක් කියලා දාලා සහ ටිකත් එහෙම අපි අතට මේ කල්පිත පරීක්ෂාවලදී ඒතොර එතනදී ටිකක් අමාරු වල තියෙන නිසා අපි ඒව හදමු. ඉතින් පොඩ්ඩක් අර මම පුරා කාර්යබහුල වෙලා ඉච්ච නිසා මේ දවස්වල මේ වීඩියෝස් ගන්න බැරුව ඉදිරියේදී ඊටතර කාර්යබහුල වෙනවා අපේ කැම්පස් එකේ එක්සෑම් තියෙනවා. ඉතින් මම හැකියතාක් කරන උත්සාහ කරනවා. ඔය විභාගයට කලින් මම දන්නවා දැන් ඔක්තෝබර් මාසයේ වලට එක්සෑම් තියෙනවා. ඉතින් හැකියතාක් උත්සාහ කරනවා ඔයගොල්ලන්ගේ නියදීම පාඩම ඉවර කරලා දෙන්න විභාගයට කලින්. ඉතින් channel එකත් එක්ක ඉදිරියටත් වැඩි කියලා ඉල්ලා සිටිනවා. මම කොහොම හරි කරලා ඔයගොල්ලන්ගේ වීඩියෝස් ටික දාන්න බලාපොරොත්තු වෙනවා.